ආයුබෝවන්. ජාතික රූපවාහිනිය මගින් සංවිධානය කරන රූපවාහිනී ජාතික පාසල් වැඩසටහන් මාලාවේ භෞතික විද්‍යාව කියන ඒකකයේ විෂය යටතේ අදත් අපි අලුත් පාඩමක් ගැන එහෙම නැත්නම් අලුත් කොටසක් ගැන කතා කරන්න තමයි මේ එකතු වෙලා ඉන්නේ. එතකොට අපි මේ වෙනකොට මේ ජාතික පාසල් වැඩසටහනේදී මේ භෞතික විද්‍යාව ඒකකයේ වැඩසටහන් කීපයක් අපි මේ වෙනකොට කරලා තියෙනවා. ඒ අනුව අපිට ලැබුණු ප්‍රතිචාර එක්ක අපි කල්පනා කළා මෙන්න මේ කරපු වැඩසටහන් වලින් කරපු පාඩම් වලට අදාළ අභ්‍යාස කිහිපයක් මම මේ වෙනකොට කරලා තියෙනවා. භෞතික විද්‍යාව ඒකකයේ යටතේ ධාරා විද්‍යුතය කියන ඒකකයේ කොටස් කිහිපයක් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ ධාරා විද්‍යුතය කියන ඒකකයේ යටතේ අභ්‍යාස කිහිපයක් සම්බන්ධව. මේ වෙනකොට අපි ඉගෙන ගත්තා ධාරා විද්‍යුතයේ පාඩමේ කොහොමද විද්‍යුත් ධාරාවක් ඇති වෙන්නේ කොහොමද? ඕම් නියමය කියන්නේ මොකක්ද? ප්‍රතිරෝධවල හැසිරීම මොකක්ද? ප්‍රතිරෝධ ජාලයක් කොහොමද විසඳන්නේ? කෝෂයක් කියන්නේ මොකක්ද? කර්චොෆ් නියම කියන්නේ මොනවද? එතකොට ගැලනෝමීටර, ඇමීටර, වෝල්ට්මීටර, බහුමීටරේ ඒ වගේ කොටස් විශාල ප්‍රමාණයක් අපි විශාල පරාසයක් මේ වෙනකොට කතා කරලා තියෙනවා. අපි අද බලමු මේ අතරම ඉතා කුඩා කාලයක් තියෙන මේ කාල සීමාව තුළ ගැටලු කිහිපයක් කතා කරන්න. එයාට මම අද තෝරගත්තා පසුගිය විභාග කිහිපයකදී විභාග ප්‍රශ්න පත්‍ර වලට ඔයගොල්ලන්ට මුණ දෙන්න වෙච්ච ගැටලු කිහිපයක් ගැන කතා කරන්න. අපි ඉස්සෙල්ලම බලමු 2002 අවුරුද්දේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ආපු ගැටලුවක් සාකච්ඡා කරන්න. බලන්න මෙන්න මේ ගැටලුව. 2002 අවුරුද්දේ 10 වෙනි බහුවර්ණ ප්‍රශ්නේ විදිහට තමයි මේක තියෙන්නේ. විද්‍යුත් ගාමක බලය 1.3 වෝල්ට් සහ වන E නම් කෝෂයක් පරිපථයේ පෙන්නලා තියෙනවා. මේ විභවමාන පරිපථයේ මේ කෝෂයට අදාළ සන්තුලන දිග දීලා තියෙනවා සෙන්ටිමීටර් 65ක්. ඊට පස්සේ මේ කෝෂය ඉවත් කරලා මෙතෙන්ට ආදේශ කරනවා E නම් වෙනත් අගේ වෝල්ටිතාව නොදන්න කෝෂයක්. ඒ අවස්ථාව සඳහා සන්තුලන දිග ලබා ගත්තම සන්තුලන දිග ලැබිලා තියෙන සෙන්ටිමීටර් 45ක්. අපෙන් අහන්නේ මෙන්න මේ විද්‍යුත් කෝෂයේ විද්‍යුත් ගාම බලය කොච්චරද කියලා. කොහොමද අපි මේක හොයන්නේ? මේක හොයන්න පුළුවන්. අපි දන්නවා සන්තුලන අවස්ථාවේදී කෝෂයේ අග්‍රතර විභවාන්තර එහෙම නැත්නම් කෝෂයේ විද්‍යුත් ගාමක බලය අපිට ගන්න පුළුවන් මේ සන්තුලන දිග ඇතුළෙන් E සමානයි KL කියලා. K කියන්නේ මෙතෙන්දී විභවමාන නියතය. L කියන්නේ සන්තුලන දිග. ගැලනෝමීටරේ සන්තුලන අවස්ථාවේ සන්තුලන දිග. එතකොට පළවෙනි අවස්ථාවේ දීලා තියෙනවා 1.3 වෝල්ට් වෙන කෝෂය සඳහා සන්තුලන දිග සෙන්ටිමීටර් 65ක් කියලා. එතකොට අපිට ආදේශ කරන්න පුළුවන් 1.3 සමානයි අපි K වල අගේ දන්නේ නැහැ. මේක සෙන්ටිමීටර වලින්ම ආදේශ කරමු. 65යි. ඒක අපි පළවෙනි සමීකරණය කියලා ගමු. ඊට පස්සේ අවස්ථාවේදී කියනවා E නම් කෝෂයක්. අපි විද්‍යුත් ගාම බලය දන්නේ. අපි ඒක ආදේශ කරොත් E සමානයි K දන්නේ නැහැ. ඒ අවස්ථාවේ සන්තුලන දිග අපිට ලැබිලා තියෙනවා 45ක් විදියට. ඒක දෙක කියලා ගත්තොත් බලන්න දෙවෙනි සමීකරණේ පළවෙනි සමීකරණයෙන් බෙදුවොත් K කියන එක කැපිලා යනවා. එතකොට දෙක බෙදීම එකෙන් අපිට ලැබෙනවා E බෙදීම 1.3 සමානයි 45 බෙදීම 65. එතන මේක එතන සුළු කරාම 1.3 ඒවා 65ට කීයද? එතන තියෙනවා 50ක්. එතකොට E සඳහා අපිට පිළිතුර ලැබෙනවා 0.9යි වෝල්ට් කියලා. බලන්න. එතකොට හරි පහසුයි. එතකොට මෙතන මේ સિદ્ધාන්තය වෙන්නේ මොකද්ද? E සමානයි කියලා කියන්නේ අග්‍රතර විභවාන්තරය සන්තුලන දිග ඇසුරින් ලබා ගන්න පුළුවන් විභවමාන නියතේ ගුණිතයක් විදියට. එතකොට මේ සඳහා පිළිතුර එතකොට වෙන්නේ මේ ප්‍රශ්නේ සඳහා පිළිතුර 4 වෙනි පිළිතුර නේද? පැහැදිලිද? එතකොට මෙතෙන්දී අපි කතා කරා පහුගිය වැඩසටහනකදී විභවමානයේ ඇසුරින් කෝෂ දෙකක් සංසන්දනය කරන්නේ කොහොමද කියලා. මෙන්න මේ ඒ සම්බන්ධයෙන් යෙදිච්ච ප්‍රශ්නයක් තමයි මෙන්න මේ අපි දැන් කතා කළේ. බලමු මේ වගේම තවත් ගැටලුවක් 2002 බහුවර්ණ
ප්‍රශ්න පත්‍රයේ 28 වෙනි ප්‍රශ්නේ. බලන්න ප්‍රශ්නේ මොකක්ද කියන්නේ කියලා. වින්ස්ටන් සේතු පරිපතයක් දීලා තියෙනවා. මේ පරිපතේ අහනවා ප්‍රකාශන කිහිපයක් දීලා තියෙනවා. පළවෙනි ප්‍රකාශනයේ තමයි ගැලනෝමීටරය වෙනස් ප්‍රතිරෝධයක් සහිත ගැලනෝමීටරයක් සම්බන්ධ කළොත් මෙන්න මේ සන්තුලන අවස්ථාව වෙනස් වෙන්නේ නැහැලු. ඒ කතාව ඇත්තද? ඒ කතාව ඇත්ත. මොකද සන්තුලන අවස්ථාවේදී ගැලනෝමීටරය හරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැ. ඒ කියන්නේ ගැලනෝමීටරයේ උත්ක්‍රමණය ශුන්‍ය වෙන අවස්ථාව තමයි සන්තුලන අවස්ථාව විදිහට ගන්න. එතකොට ඒකේ ප්‍රතිරෝධයේ බලපෑමක් තියනවද? ප්‍රතිරෝධයේ බලපෑමක් නැහැ. එහෙනම් මෙන්න මේ A කියන ප්‍රකාශනය නිවැරදි. ඊට පස්සේ බලන්න දෙවෙනි ප්‍රකාශනය වෙනස් විද්‍යුත්ගාමක බලයක් සහිත කෝෂයක් ඔය E කියන කෝෂය මෙන්න මේ E කියන කෝෂයේ තියෙන තැනට සම්බන්ධ කළොත් මෙන්න මේකේ සන්තුලන අවස්ථාව වෙනස් වෙන්නේ නැහැලු. ඒ කතාවත් නිවැරදි. ඇයි හේතුව? මොකද සන්තුලන අවස්ථාව කියන්නේ අපි සන්තුලන අවස්ථාව විදිහට ලබා ගන්න ඇත්තටම ප්‍රතිරෝධ අතර අනුපාතය සමාන වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් P බෙදීම Q සමානයි R බෙදීම S ආකාරය මෙන්න මේ ප්‍රතිරෝධ අතර අනුපාතය සමාන වෙලා තියෙනවා නම් අපිට කෝෂයේ විද්‍යුත්ගාමක බලයවත් ගැලනෝමීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයවත් බලපෑමක් නැහැ. බලන්න තුන්වෙනි එහෙනම් B ප්‍රකාශනය නිවැරදි. ඊට පස්සේ බලන්න තුන්වෙනි ප්‍රකාශනය R සහ S ප්‍රතිරෝධ එකිනෙක මාරු කළ විට සන්තුලන අවස්ථාව වෙනස් නොවේ. බලන්න RS කියන දෙක. RS කියන්නේ පහළ තියෙන ප්‍රතිරෝධ දෙක. මේ ප්‍රතිරෝධ දෙක මාරු කරොත් අපිට මොකක්ද වෙන්නේ? අර අපි ගත්ත මේ P බෙදීම Q සමානයි R බෙදීම S කියන සම්බන්ධතාවයේ මාරු වෙනවනේ. එතකොට මේ අවස්ථාවේදී මේක වළංගු වෙන්නේ නැහැ. එහෙනම් මේ C කියන ප්‍රකාශනය මොකක්ද වෙන්නේ? ඒක වැරදි. එහෙනම් මෙතනින් අපි තෝරලා ගත්තොත් මොන ප්‍රකාශනයක්ද සත්‍ය වෙන්නේ? A සහ B කියන ප්‍රකාශන පමණයි. අන්න එතකොට අපි කතා කරා කොහොමද වින්ස්ටන් සේතු පරිපතය සම්බන්ධව අපි සිද්ධාන්ත කතා කළා. දැන් අපිට ඒ සම්බන්ධයෙන් ඔය ලැබිච්ච ප්‍රශ්නයක් තමයි මේ අපි දැන් මේ කතා කළේ. ඊළඟට බලමු 2002 අවුරුද්දෙම තවත් බහුවර්ණ ප්‍රශ්නයක් තමයි මෙන්න මේ දීලා තියෙන්නේ. බහුවර්ණ ප්‍රශ්න 51. පෙන්වා තියෙන පරිපතේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගිනිය හැකි තරම් කුඩා වෙනවලු. එතකොට මෙන්න මේ P දර්ශකය A සිට B දක්වා ගෙන යනු ලබන විට මෙන්න මේ අග්‍රතර විභවාන්තර Vx කියන එක විචලනය වෙන්නේ මොන ආකාරයේද? වඩාත් හොඳින්ම විචලනය වෙන ආකාරයේ මොන ප්‍රස්ථාරයෙන් නිරූපණය වෙනවද කියලා තමයි අපෙන් අහන්නේ. බලන්න මේකේ කෝෂයේ ධනාග්‍රය සම්බන්ධ කරලා තියෙන භූගත පැත්තට. එහෙනම් අනිවාර්යෙන් මොකක්ද වෙන්නේ? A කෙලවරේ විභවය ගත්තොත් මොකද වෙන්නේ? A කෙලවරේ විභවය බිඳුවයි. ඒ භූගතේ සම්බන්ධ වෙලා තියෙන නිසා A කෙලවරේ විභවය බිඳුවයි. ඒතර B කෙලවරේ විභවය අනිවාර්යෙන් 10 වෝල්ට් වෙන්න ඕනේ. හැබැයි අගය ඍණයි. ඒකට හේතුව තමයි කෝෂයේ ධනාග්‍රය සම්බන්ධ කරලා තියෙන භූගතේ. ඒතර භූගතයට වඩා අඩු වගයක් තමයි එන්න ඕන ඍණාග්‍රය. එතකොට බිඳුවෙන් 10ක් අඩු වෙනවා කියන්නේ ඍණ 10යි. එතකොට B අග්‍රයේදී විද්‍යුත්ගාම බලය වෙන්නේ ඍණ 10යි. ධනාග්‍රයේ එහෙම නැත්නම් A කෙලවරේදී විද්‍යුත්ගාම බලය එහෙම නැත්නම් විභවාන්තරය වෙන්නේ බිඳුවයි. එතකොට බිඳුවේ ඉඳලා ඍණ 10 වෙනකන් ඒකාකාරී වැඩි වෙන එකක් වෙන්න ඕනේ. මොකද මෙතෙන්දී ඒකාකාරීව තමයි වෙනස් වීම වෙන්නේ. ඒ කියන්නේ රේඛීය ප්‍රස්ථාරයක් ලැබෙන්න ඕනේ. එතකොට මෙන්න මේ දීලා තියෙන ප්‍රස්ථාර කිහිපයෙන් මොන ප්‍රස්ථාරයද උතෙන්ට ගැලපෙන්නේ? බලන්න බිඳුවේ ඉඳලා ඍණ 10 වෙනකන් අඩු වෙන. ඒ සිට B දක්වා ගමන් කරද්දී P යතුරු A සිට B දක්වා ගෙනියද්දී මොන පිළිතුරද අපිට ලබා ගන්න පුළුවන්? අපිට පැහැදිලිව පේනවා මෙන්න මේකෙදි මෙන්න මේ හතරවෙනි පිළිතුර තමයි මෙතෙන්දී නිවැරදි වෙන්නේ. නේද? බලන්න. එතකොට මේ ප්‍රශ්නේදී විභව වෙනස් වීම ගැන තමයි අපි කතා කළේ. එතකොට තවත් අපි ගැටලුවක් තමයි මේ කතා කරන්න යන්නේ. බලන්න 2002 අවුරුද්දෙම බහුවර්ණ ප්‍රශ්න අංක 52. මොකක්ද කියන්නේ? අභ්‍යන්තර ප්‍රතිරෝධය R වන විදුත්ගාම බල E වෙන කෝෂයක් පෙන්වලා තියෙනවා. එතකොට මෙන්න මේ විචල්්‍ය ප්‍රතිරෝධයක් තියෙනවා R කියලා. මෙන්න විචල්්‍ය ප්‍රතිරෝධය තුලින් ගලන ධාරාව I කියන එක කොහොමද අහනවා? ප්‍රතිරෝධය විදුත් ප්‍රතිරෝධය R සමග විචලනය වීම පැහැදිලි කරන්න පුළුවන්. එතකොට මේ වගේ පරිපතයක ගලන ධාරාව I කියන එක කොහොමද අපිට ලබා ගන්න පුළුවන්?
මේ වගේ පරිපතේ ගලන ධාරාව I නම් I කියන එක අපිට ලබා ගන්න පුළුවන් E බෙදීම R ධන R කියන ප්‍රකාශනෙන්. ඒතර E බෙදීම R ධන R නම් ඒතර මෙතෙන් අපෙන් අහන්නේ කොහොමද බලන්න දීලා තියෙන ප්‍රස්තාර ටික R සමග I වෙනස් වෙන්නේ කියලා. ඒතර මේ I විදිහට සලකන්න වෙන්නේ y අක්ෂය. R විදිහට සලකන්න වෙන්නේ x අක්ෂය. ඒතකොට රේඛීය සම්බන්ධතාවයක් තියෙනවද මෙතන? මෙතන I සහ R අතර රේඛීය සම්බන්ධතාවයක් තියෙනවද? රේඛීය සම්බන්ධතාවයක් නැහැ. එහෙමනම් අනිවාර්යෙන් මෙතන තියෙන දෙවෙනි, තුන්වෙනි සහ හතරවෙනි පිළිතුරු අපිට පුළුවන් ඉවත් කරන්න. දැන් එතකොට බලන්න පස්වෙනි උත්තරය ගත්තොත් මොකක්ද වෙන්නේ? R වැඩි වෙනකොට මොකක්ද වෙලා තියෙන්නේ? ධාරාව කියන එක වැඩි වෙලා තියෙනවා. ඇත්තට මේ ප්‍රකාශ I සමාන E බෙදීම R ධන R කියන ප්‍රකාශනය බැලුවොත් R කියන එක වැඩි වෙන මොකද්ද වෙන්නේ? මේ ප්‍රකාශනයේ අගය අඩු වෙන්න ඕනේ. එහෙනම් අපිට ලබා ගන්න වෙන පිළිතුර මොකද්ද? පිළිතුර අංක 1. පැහැදිලිද? එතකොට අපි මොකක් හරි සමීකරණයක් ආශ්‍රයෙන් තමයි මෙන්න මේ වගේ ප්‍රස්තාරයකදී බොහෝ දුරට පිළිතුර හොයන්න වෙන්නේ. මොකද එතකොට අපිට පුළුවන් හරියට නිවැරදිවම කියන්නේ මේක රේඛීය සම්බන්ධතාවයක් නැහැ. ඒක නිසා අනිවාර්යෙන් වක්‍ර වීමක් වෙන්න ඕනේ. අනිත් එක තමයි මේකේ ඒක රේඛීය සම්බන්ධතාවයක් තිබුණත් මේක අඩු වීමක්ද වැඩි වීමක්ද වෙන්නේ කියන එක බලා ගන්න පුළුවන්. හරි. අපි බලමු තවත් ගැටලුවක්. බලන්න 2003 අවුරුද්දේ බහුවර්ණ ප්‍රශ්නයක්. ඒක 24 වෙනි ප්‍රශ්නය. පරිපථයේ පෙන්වා ඇති බැටරියට ඒකෙත් මොකක්ද වෙලා තියෙන්නේ? මේ කෝෂයේ එහෙම නැත්නම් මේ බැටරියේ අභ්‍යන්තර ප්‍රතිරෝධය මොකක්ද වෙලා තියෙන්නේ? අභ්‍යන්තර ප්‍රතිරෝධය ශුන්‍යයි. එහෙම නැත්නම් නොගණිය හැකි තරම් කුඩාගයක්ලු. මෙන්න මේ ස්විචය විවෘත කර ඇති විට. ස්විචය විවෘතයි කියන්නේ මොකද කියන්නේ? අපි සාමාන්‍යයෙන් කියන ඕෆ් කරලා තියෙනකොට. නේද? අහනවා මෙන්න විභවයේ වෙනස් වීම හොඳින් නිරූපණය කරන්නේ මොන ප්‍රස්තාරයෙන්ද කියලා. ඒකටත් අපිට ප්‍රස්තාර කීපයක් දීලා තියෙනවා. බලන්න මේක දිහා බැලුවාම අපිට පුළුවන් මේ A B C D E F කියලා ලක්ෂ 6ක් තියෙනවා. මේ ලක්ෂ 6 විභව වෙනස් වීම ගන්න පුළුවන්. ඒතකොට අපිට පුළුවන් කියන්න E සහ F කියන එක සම්බන්ධ වෙලා තියෙන්නේ මොකටද? භූගතයට සම්බන්ධ වෙලා තියෙන හින්දා ඒ E සහ F වල විභවය බිඳුවයි. ඒතකොට F සහ A අතර විභවාන්තරයක් තියෙනවා. මොකද කෝෂයේ අග්‍රතර විභවාන්තරය. ඒතකොට A අග්‍රයේ විභවාන්තරයේ කෝෂයේ විදුලත් ගාම බලය එහෙම නැත්නම් V0 වලට සමාන වෙන්න ඕනේ. ඒ වගේම A සහ B අතර වෙන මොකුත් සම්බන්ධතාවයක් නැති නිසා A සහ B වලත් විභව සමානයි. එතකොට අපිට මොකක්ද ගන්න වෙන්නේ පිළිතුර? මෙතන පිළිතුරු කිහිපයක් තියෙනවා. EF වල විභවය බිඳුවයි අනිවාර්යෙන්ම. එතකොට AB වල විභවය අනිවාර්යෙන් V0 වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට මේ අනුව අපිට බලන්න පුළුවන් මේ පරිපථයේ ධාරාවක් ගලන්නේ නැති නිසා මේ පරිපථයේ විවෘත පරිපථ නිසා ධාරාවක් ගලන්නේ නැති නිසා අපිට මෙන්න මේ තුන්වෙනි පිළිතුර ලබා ගන්න පුළුවන්. මොකද්ද? මෙන්න මේ තුන්වෙනි පිළිතුර. එතකොට A B C D කියන ලක්ෂ 4 විභව සමානයි. ඔව් පුතා. ඔව් කියන්නේ. සර් මේ පරිපථයේ උතන මේ B හා C අග්‍ර අතර ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරලා තියෙනවානේ. ඔව්. ඉතින් සර් එතන වම් පස විභවයයි දකුණු පස විභවයයි එතන සමාන වෙන්නේ කොහොමද? මෙහෙමයි. මේ අවස්ථාවේදී ප්‍රතිරෝධයක් තිබුණට ප්‍රතිරෝධය දැන් අපි ප්‍රතිරෝධයක කිසියම් අග්‍රතර විභවාන්තරයක් ඇති වෙන්න නම් අපි දන්නවා ඕම් නියමය. V සමානයි IR. එතනින් මොකක්ද අදහස් වෙන්නේ? V සමානයි IR කියලා කියන්නේ ධාරාවක් තියෙන්න ඕනේ. ප්‍රතිරෝධයක් කරා ධාරාවක් තියෙනව නම් පමණයි විභවාන්තරයක් ක්‍රියාත්මක වෙන්නේ. දැන් මෙන්න මේ අවස්ථාවේ පරිපථය විවෘතයි. විවෘත පරිපථයක් නම් මේ පරිපථය ගලන්නේ නැහැ ධාරාවක්. ධාරාවක් ගලන්නේ නැහැ කියන්නේ මේ අග්‍රතර විභවාන්තරයක් නැහැ. දැන් ප්‍රතිරෝධය අග්‍රතර විභවාන්තරයක් නැහැ කියන්නේ දැන් B ලක්ෂයේ විභවයමයි C ලක්ෂයේ වෙන්නේ. ඒකයි A B C D කියන ලක්ෂ හතරෙම විභවය V0 වලට සමාන වෙන්නේ. පැහැදිලිද? එතකොට EF ලක්ෂ දෙකේ විභවය සමාන වෙන්නේ. ඒ කියන්නේ ශුන්‍යයි. ඒ කියන්නේ භූගත කරලා තියෙන නිසා A B C D ලක්ෂ හතරෙම විභව සමාන. දැන් මේ E සහ D ලක්ෂ සම්බන්ධ වෙලා එහෙම නැත්නම් මේ පරිපථයේ සංගත පරිපථයක් වුණා නම් ඔයා කියන ප්‍රශ්නේ මතුවෙනවා මෙතනදී. ඇයි හේතුව? මොකද B සහ C ලක්ෂ හරහා විභවාන්තරයක් ක්‍රියාත්මක වෙනවා. ධාරාවක් ගමන් කරනවා කියන්නේ B C ලක්ෂ අතර විභවාන්තරයක් තියෙනවා. එතකොට B ලක්ෂයේ විභවය නෙමෙයි C ලක්ෂයේදී එන්නේ. පැහැදිලිනේ? හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. එහෙනම් මේකේ පිළිතුර වෙන්නේ පිළිතුර 3. ඊට පස්සේ තවත් ප්‍රශ්නයක් කතා කරන්න යන්නේ 2003 අවුරුද්දේ 54 වෙනි ප්‍රශ්නය. බලන්න මොකද්ද කියන්නේ කියලා. රූපේ පෙන්වා ඇති පරිපථයේ බැටරියේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නොමැත. මේ කෝෂවල එහෙම නැත්නම් මේ බැටරියේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ කියලා කියන. ඊට පස්සේ අපෙන් අහනවා මෙන්න
දීලා තියෙනවා V I සහ R කියන අගයන් වල R කියන සංකේත වලට අදාළ අගයන් මොනවද කියන එක තමයි අහන්නේ. මෙතන තියෙනවා මෙතන බලන්න V තියෙනවා මෙන්න මේ පැත්තේ පහළ කෙළවරේ. මෙතන V තියෙනවා. ඒ වගේම මෙතන R තියෙනවා. මේ R කියන ප්‍රතිරෝධය අගය දන්නෙත් නැහැ. මෙතන මේ පරිපතේ ගලන ධාරාව දන්නෙත් නැහැ. ඒතර මේ V I සහ R කියන එක හොයාගන්න ඕනේ. අපි මේක කොහොමද හොයන්නේ? මෙතෙන්දි බලන්න මෙන්න මේ 20 ඕම් ප්‍රතිරෝධයේ R කියන ප්‍රතිරෝධය සහ 5 ඕම් කියන ප්‍රතිරෝධ තුනේම සහ මෙන්න මේ කෝෂයේ අග්‍රතර විභවාන්තර මොකද්ද වෙන්නේ? අග්‍රතර විභවාන්තර සමාන වෙනවා. එහෙනම් මෙන්න මේ අවස්ථාවේදී අපිට මෙන්න මේ 5 ඕම් කියන ප්‍රතිරෝධයක් තියෙනවා. ඒක තුලින් ගලන ධාරාව තියෙනවා 8 ඇම්පියර. එහෙනම් ප්‍රතිරෝධයේ අග්‍රතර විභවාන්තරය ලබා ගන්න පුළුවන් කොහොමද? V සමානයි IR ඒ ප්‍රතිරෝධය යෙදුවාම. එතකොට 8 වරක් 5 කීයද? 40යි වෝල්ට්. V සමානයි IR යෙදුවාම 40යි වෝල්ට් කියන එක ලබා ගන්න පුළුවන්. මෙන්න මේ කෝෂයේ එහෙම නැත්නම් බැටරිය අග්‍රතර විභවාන්තරය එහෙම නැත්නම් මේ ප්‍රතිරෝධ තුනේම අග්‍රතර විභවාන්තරය ඔකට සමාන වෙනවා. එතකොට 40යි වෝල්ට්. එහෙනම් V කියන එක යගේ වෙන්නේ 40යි වෝල්ට්. එතකොට අපිට එතනින් පුළුවන් මෙන්න මේ පළවෙනි සහ දෙවෙනි පිළිතුරු දෙක ඉවත් කරන්න. දැන් බලමු මෙන්න මේ පරිපතේ ගලන ධාරාව මෙන්න I කියන එක. දැන් අපි දන්නවා අග්‍රතර විභවාන්තරය 40 නම් මෙන්න ප්‍රතිරෝධයේ 20 ඕම් නම් එතෙන්ටත් V සමානයි IR දැම්මොත් 20 ඕම් ප්‍රතිරෝධයට මොකද්ද ලැබෙන්නේ? V සමානයි IR අනුව මොකද්ද ගන්න පුළුවන්? V සමානයි IR නම් V සමානයි IR යෙදුවොත් V කියන එක 40යි. I කියන එක දන්නේ නැහැ. R කියන්නේ 20යි. එහෙනම් මෙතෙන්දී අපිට ලැබෙනවා I කියන එක කීයක් නේද? 2 ඇම්පියර්. බලන්න හරි සරලයි. 2 ඇම්පියර් කියන එක අපිට ලැබෙනවා. එතකොට දැන් අපිට තවත් පිළිතුරක් ඉවත් කරන්න පුළුවන්. කීවෙනි පිළිතුර? තුන්වෙනි පිළිතුරත් ඉවත් කරන්න. අපිට ලැබෙන පිළිතුරු දෙකයි තියෙන්නේ. 4 හෝ 5 කියන එක. දැන් කොහොමද මෙන්න මේ R කියන එක හොයාගන්නේ? දැන් මෙතන I කියන එක කීයද අපිට ආවේ? ඇම්පියර් 2යි. අතනින් යනවා 8යි ඇම්පියර්. එතකොට කර්චොෆ්ගේ පළවෙනි නියමයට අනුව කිසියම් සංදියකදී හමු වුණු ධාරාවන්ගේ වීජයක්ය ශුන්‍ය වෙනවා කියලා. ඒ කියන්නේ මෙතනින් මේ 11 ඇම්පියර් කියන ධාරාව ආව නම් ඕක තමයි බෙදිලා යන්නේ. බලන්න කර්චොෆ්ගේ පළවෙනි නියමයේ යෙදලා තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන් මෙන්න මේ R කියන ප්‍රතිරෝධය හරහා යන්න ඕන ධාරාව කීයද? ඇම්පියර් කීයක්ද? ඇම්පියර් 1යි. එහෙනම් ඇම්පියර් 1යි ගලන ධාරාව අග්‍රතර විභවාන්තරය 40යි වෝල්ට්. වෝල්ට් 40යි ගලන ධාරාව ඇම්පියර් 1 නම් අපිට V සමාන IR යෙදුවාම අපිට පුළුවන් හොයාගන්න මොකද්ද? ප්‍රතිරෝධය කීයක් දෙන්නේ? V 40යි I 1 නම් R කියන එකත් ඕම් 40. එහෙනම් අපිට ලබා ගන්න පුළුවන් පිළිතුර කීයද? 4 වෙනි පිළිතුරත් ඉවත් කරලා නිවැරදි පිළිතුර විදියට 5 වෙනි පිළිතුර ලබා ගන්න පුළුවන්. පැහැදිලිනේ? හරි. අපි බලමු තවත් ගැටලුවක්. මෙන්න 2003 අවුරුද්දේ 55 වෙනි බහුවර්ණ ප්‍රශ්නය. මේකෙත් දීලා තියෙන පරිපත දෙකක්. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රශ්නේ බලන්න. ඉහත රූපවල x යන ප්‍රතිරෝධයක් වන අතර y විදුලි පන්දම් බල්බයක් කියලා කියන්නේ. එතකොට පළවෙනි අවස්ථාවේදී කියනවා මේ දෙක තුලින්ම ගලන ධාරාව මිලි ඇම්පියර් දෙකක් වෙනවා. එතකොට අග්‍රතර විභවාන්තරය කීයද කියන්නේ? 0.3 වෝල්ට්. එහෙනම් අපිට පුළුවන් ඕකෙනොත් යම් දෙයක් මතක තියාගන්න. මෙන්න මෙතෙන්දී අපිට ලබා ගන්න පුළුවන් මෙන්න මේ මොකද්ද? V කියන එක දීලා තියෙනවා. I කියන එක දීලා තියෙනවා. එහෙනම් V සමාන IR යෙදුවොත් මොකද්ද ලැබෙන්නේ? අපිට උතනින් හොයා ගන්න පුළුවන් මෙන්න මේ ප්‍රතිරෝධය සහ මෙන්න මේ විදුලි බල්බේ එහෙම නැත්නම් විදුලි පන්දම් බල්බේ ප්‍රතිරෝධය V සමානයි IR අනුව V කියන එක මෙතෙන්දී 0.3යි I කියන එක මිලි ඇම්පියර් දෙක වැඩි කිරීම 10 ඍණ 3යි. එහෙනම් R කියන එක එතනින් ලබා ගන්න පුළුවන් කීයක් එනවද? R කියන එක 150යි ඕම් කියලා අපිට ඔන්න අගයක් ආවා. මෙන්න මේ X කියන ප්‍රතිරෝධයේ අගය එහෙම නැත්නම් විදුලි පන්දම් බල්බේ අගය ඉන්නේ කීයද? 150යි ඕම්. පළවෙනි අවස්ථාවේ පළවෙනි දීලා තියෙන දත්ත වලින් තමයි ඔය ප්‍රයෝජන ගත්තේ. ඊළඟ අවස්ථාවේ කියනවා IX IY කියන එක මිලි ඇම්පියර් 40ක් වෙන අවස්ථාවේදී අපෙන් අහනවා වෝල්ට් මීටර දෙකේ පාඨාංක. ඒතර මිලි ඇම්පියර් 40ක් නම් අපිට පුළුවන් එතෙන්දිත් ආයෙ V සමාන IR යොදලා දැන් අපි R කියන එක දන්නවනේ. V දන්නේ නැහැ. I වෙන්නේ 40 වැඩි කිරීම 10 ඍණ 3යි. මේක කීයද? 150යි. ඔතනින් එනවා 150 වැඩි කරලා ගත්තම 6000ක් එනවා. 10 ඍණ 3ට කැපුණාම එනවා 6යි වෝල්ට් කියලා. එහෙනම් බලන්න මොකද්ද වෙන්න ඕනි?
මෙන්න මේ Vx කියන අගයන් දෙක අපිට දීලා තියෙන පිළිතුරු කිහිපයක්. ඔන්න බලන්න. පළවෙනි එක 6යි, දෙවෙනි එක 3යි වෝල්ට්. ඒක වෙන්න බෑ. දෙවෙනි එකේ දෙකේම 6යි. ඒක ගන්න පුළුවන්ද? තුන්වෙනි එකේ 6යි 9යි, හතරවෙනි එකේ 3යි 9යි. එතකොට හතරවෙනි පිළිතුර බෑ, පස්වෙනි පිළිතුර බෑ, පළවෙනි පිළිතුර බෑ. එහෙනම් අපිට ගන්න වෙන්නේ දෙවෙනි හෝ තුන්වෙනි පිළිතුර. හැබැයි මම මෙතෙන්දි ගන්නවා මේකේ පිළිතුර විදියට තුන්වෙනි පිළිතුර. මොකද මේ මෙතෙන්දි y විදියට අපි යොදාගත්තේ මොකද්ද? y විදියට යොදාගෙන තියෙන්නේ මෙතෙන්දි විදුලි පන්දම් බල්බයක්. ඒකින්ද මේකේ ප්‍රතිරෝධය වැඩි වීමක් වෙනවා. අග්‍රතර විභවාන්තරය එනම් වැඩි වෙන්න ඕනේ. ඒකින්ද පිළිතුර වෙන්නේ 3 කියන එක. ඔව් අහන්න ඔයාගේ ප්‍රශ්නේ. සර් පළවෙනි අවස්ථාවේදී බල්බ දෙකේ ප්‍රතිරෝධය සමානයිනේ. ඔව්. සර් දෙවෙනි අවස්ථාවේදී බල්බ දෙකේ ප්‍රතිරෝධය වෙනස් වෙන හේතුව මොකද්ද? ඒ වෙනස් වෙන හේතුව තමයි මෙහෙමයි. දැන් පළවෙනි අවස්ථාවේදී ගලන්නේ කුඩා ධාරාවක්. ප්‍රතිරෝධයෙන් සහ මේ බල්බේ දැල්ුණා හෝ නැති වුණා එතනින් ජනනය වෙන ක්ෂමතාව ඉතා කුඩා ගයක්. එතකොට ජනනය තාප ප්‍රමාණය අඩුයි. දැන් දෙවෙනි අවස්ථාවේකට මිලි ඇම්පියර් 40ක වගේ කියනකොට මේ බල්බේ සූත්‍රිකාව දැල්වේ කියලා තියෙනවා. අපිට පොඩි ඉංගියක් දීලා තියෙනවා බල්බේ සූත්‍රිකාව දැල්වේ. අනිවාර්යෙන් සූත්‍රිකාව දැල්වෙනවා කියලා කියන්නේ මෙතෙන්දී මොකද්ද වෙන්න ඕනේ? බල්බයක සූත්‍රිකාවක් දැල්වෙනවා කියන අනිවාර්යෙන් මෙතෙන්දී ආලෝකයත් එක්කම වැඩි ප්‍රමාණයක් තාපයේ විදිහට ජනනය වෙනවා. තාප ශක්තිය විදිහට තමයි ජනනය වෙන්නේ. ඒතර තාප ශක්තිය ජනනය වෙනව නම් උෂ්ණත්වය මොකද්ද වෙන්නේ මෙතන සූත්‍රිකාවේ? ඉතා ඉහළ යනවා. සූත්‍රිකාවේ උෂ්ණත්වය ඉතාමත් ඉහළ යනවා. ඒතර අපි තව දෙයක් ඉගෙන ගත්තා. මෙන්න මේ ධාරා විද්‍යුත් ඒකකයේදීම උෂ්ණත්වයත් එක්ක විද්‍යුත් ප්‍රතිරෝධය මොකද්ද වෙන්නේ? උෂ්ණත්වයත් එක්ක විද්‍යුත් ප්‍රතිරෝධය වැඩි වෙනවා. එහෙනම් මොකද්ද මෙතෙන්දී අග්‍රතර විභවාන්තරය, කියන්නේ පරිපත දෙකේම ගලන ධාරාව සමාන වුණාට පළවෙනි අවස්ථාවට වඩා දෙවෙනි අවස්ථාවේ ප්‍රතිරෝධයේ විදුලි පන්දම් බල්බේ ප්‍රතිරෝධය මෙන්න මේ තාපජන්‍ය හේතුවෙන් වැඩි වෙලා තියෙනවා. ඒකින්ද අග්‍රතර විභවාන්තරය වැඩි වෙලා තියෙනවා. ඒකයි 9යි වෝල්ට් කියලා ගත්තේ. පැහැදිලිද? හරි. එතකොට මේ ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ අංක 3. හරි. ඊට පස්සේ මම බහුවර්ණ ප්‍රශ්න කතා කිරීම ටිකකට නතර කරලා දැන් අපි බලමු මෙන්න මේ ඒකකයෙන්ම ව්‍යුහගත ප්‍රශ්නයකට නැත්නම් රචනා ප්‍රශ්නයකට අපි ඒ කියන්නේ උත්තර ලියන්න පුළුවන් වෙන්න ඕනේ. අනිවාර්යෙන් මෙන්න මේ ධාරා විද්‍යුතය කියන ඒකකයෙන් බහුවර්ණ ප්‍රශ්න දැන් ඔයගොල්ලෝ මෙතෙන්දිම තේරෙන්නේ නැති බහුවර්ණ ප්‍රශ්න මේ පාඩමෙන් විතරක් තියෙන ප්‍රශ්න 8කට වැඩිය. 8කට වැඩිපුර ප්‍රමාණයක් තියෙනවා බහුවර්ණ ප්‍රශ්න මෙන්න මේ ධාරා විද්‍යුතය කියන ඒකකේ. ඊට අමතරව රචනා ප්‍රශ්නයක් ව්‍යුහගත ප්‍රශ්නයක් කියන ඒක නිසා අපි අනිවාර්යෙන්ම මෙන්න මේ ව්‍යුහගත ප්‍රශ්න කියන්නේ එකකට උත්තර ලියන්න පුළුවන් වෙන්න ඕනේ. එකකට නෙමෙයි. ව්‍යුහගත ප්‍රශ්න වලට අපි උත්තර ලියලා විභාගයේදී එක ප්‍රශ්නයකට ලියන්න අපි පෙර සූදානමක් තියෙන්න ඕනේ. ඒ වගේම රචනා ප්‍රශ්නයකට උත්තර ලියන්නත් පුළුවන් වෙනවා. අපි බලමු මෙන්න 2002 අවුරුද්දේ ව්‍යුහගත ප්‍රශ්නය සම්බන්ධව කතා කරන්න. බලන්න ප්‍රශ්න කියවන්න. S ප්‍රතිරෝධයක් A මිලි ඇමීටරයක් සහ E බැටරියක් X සහ Y ලක්ෂ හරහා පළවෙනි රූපයේ ඇති පරිදි ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇත. මිලි ඇමීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය 25 ඕම් වේ. ඒ පූර්ණ පරිමාණ උත්කමනයක් සඳහා මිලි ඇම්පියර් එකක ධාරාවක් අවශ්‍ය වේ. මිලි ඇමීටරයේ මුහුණත දෙවන රූපයේ පෙන්වා ඇති පරිදි බැටරියකට 10 වෝල්ට් දෙවන රූපයෙන් පෙන්වා ඇත. බලන්න දෙවෙනි රූපයත් ඔය එක්කම මෙන්න දෙවෙනි රූපේ. ප්‍රශ්න කියවමු. බැටරිය 10 වෝල්ට් විදුත්ගාම බලයක් සහ නොගෙන හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඇත. බැටරියට R යනු X සහ Y අතර සම්බන්ධ කරලා තියෙන බාහිරින් සම්බන්ධ කරපු ඕනෑම ප්‍රතිරෝධයක් වේ. I කියන්නේ මිලි ඇමීටරය තුලින් ගලන ධාරාව විදිහට තමයි සලකන්නේ. අපෙන් බලන්න අහන්නේ මොනවද ප්‍රශ්න? ඒකට මේ දීලා තියෙන ප්‍රශ්නේ පැහැදිලිනේ. අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි ඔන්න මේක තමයි දෙවෙනි රූපෙන් අර මිලි ඇමීටරේ මූණත දීලා තියෙනවා. අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි R සමාන බිඳුව වන විට මිලි ඇමීටරේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණයක් පෙන්වනවා. අපි ගැලනෝමීටර පාඩම් කොටස කතා කරද්දී අපි ඉගෙන ගත්ත කොහොමද
මෙන්න මේ ගැලනෝමීටර එක ක්‍රියාවලිය කියලා. නේද? එතකොට අපිට පුළුවන් පළවෙනි ප්‍රශ්නේ අහන්නේ S ප්‍රතිරෝධයේ අගය සොයන්න. මොකද්ද මේ S ප්‍රතිරෝධය කියන්නේ? බලන්න. S ප්‍රතිරෝධය කියලා කියන්නේ මෙන්න මෙතන මේ පරිපථයේ තියෙන ප්‍රතිරෝධය. අපිට දීලා තියෙනවා මොකද්ද? පූර්ණ පරිමාණ උත්ක්‍රමන අවස්ථාවේදී ගලන ධාරාව මිලි ඇම්පියර් 1යි. කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය මිලියමීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ඕම් 25යි. එහෙනම් අපිට පුළුවන් මෙතෙන්දී අර කලින් අපි ඉගෙන ගත්ත ප්‍රකාශනය කර්චොෆ්ගේ පළවෙනි නියමය ඇසුරින් අපි ලබාගත් ප්‍රකාශනයක් තියෙනවා. පරිපථයට කර්චොෆ් නියමය යෙදුවම I සමානයි E වේදීම R ධන R කියන ප්‍රකාශනය අපිට පුළුවන් නැත්නම් පරිපථයට කර්චොෆ් නියමය යෙදුවම අපිට පුළුවන් ගන්න E සමානයි S කියන ප්‍රතිරෝධය තියෙනවා. ඊට පස්සේ ඇමීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ඕම් කීයද? 25යි. ওই දෙකනේ තියෙන්නේ මුල් අවස්ථාවේදී. කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගිනිය හැකි තරම් කුඩයි කියලා කියනතොට ඔන්න ඔය දෙක තමයි තියෙන්නේ. ඒ කියන්නේ මෙතෙන්දී පළවෙනි අවස්ථාවේදී මොකද්ද වෙන්නේ? පූර්ණ පරිමාණ උත්ක්‍රමන අවස්ථාවේදී මෙන්න මේ XY කියන අග්‍ර දෙක මොකද්ද වෙන්න ඕනේ? ලුහුවත් කරන්න ඕනේ. මොකද්ද මේ ලුහුවත් කරනවා කියන්නේ? එහෙම නැත්නම් යෝකට කියනවා ෂෝට් කරනවා කියලා. නැත්නම් නිකන් කම්බියකින් ප්‍රතිරෝධ රහිත කම්බියකින් සම්බන්ධ කරනවා. සම්බන්ධ කරාම තමයි මේ ඇමීටරය තුලින් උපරිම ධාරාවක් ගමන් කරන්නේ. මෙතෙන්දී අපි මෙන්න මේ R කියන ප්‍රතිරෝධය සම්බන්ධ කරගන්නේ ඒකේ අගය හොයන්න. අපි ඒ R කියන අගය දන්නේ නැහැ. ඒතකොට මේ ඇමීටරය සම්බන්ධ කරගෙන මේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණයක් ඇති වෙන්න නම් මෙන්න මේ XY කියන අග්‍ර දෙක අනිවාර්යෙන් ලුහුවත් කරන්න. ඒතකොට ලුහුවත් කරපු අවස්ථාවේදී අපිට පුළුවන් මෙන්න මේ පරිපථය තුලින් ගලන ධාරාවට අනුව මෙන්න මේ S කියන ප්‍රතිරෝධය ගණනය කිරීමක් කරගන්න. එතකොට පරිපථයේ ගලන අග්‍රතර කෝෂයේ විදුද්ගාම බලය කීයද අපිට කිව්වේ? කෝෂයේ විදුද්ගාම බලය 10යි වෝල්ට්. පරිපථයේ ගලන ධාරාව පූර්ණ පරිමාණ උත්ක්‍රමන අවස්ථාවේදී 1යි මිලි ඇම්පියර්. ඒ කියන්නේ 1 වැඩි කිරීම 10 ඍණ 3යි. මම 10 ඍණ 3 විතරක් ගන්නම්. S එකතු කිරීම 25. බලන්න. එතකොට මේ S වල අගය හෙව්වොත් මෙතන 10 ඍණ 3 කියන එක වම් පැත්තට ගන්න පුළුවන්. එතකොට වැඩි කිරීමක් තියෙන නිසා 10 ඍණ 3 ක බෙදීමක් වෙනවා. ඒ කියන්නේ 10 ධන 3ක් වෙනවා. 10 ධන 3 වැඩි කිරීම 10 කියන්නේ 10 ධන 4යි. කියන්නේ කීයදාගේ 10 10යි. 10 10 සමානයි S එකතු කිරීම 25. නම් S වලට අගය එනවා කීයක්ද? S වල අගය එනවා 9975යි ඕම්. ඔන්න බලන්න අපි පළවෙනි කොටස කළා. පැහැදිලිද? 9975යි ඕම්. අපෙන් අහන්න බලන්න දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. ඔබ R සමානයි බිඳුව අවස්ථාව ප්‍රායෝගිකව ලබා ගන්නේ කෙසේද? අන්න බලන්න. මින් දැන් අර මම කලින් කිව්වා උත්තරේ කිව්වා නේද? මේ ප්‍රශ්නෙට උත්තරේ කිව්වා. ඔබ R සමානයි බිඳුව අවස්ථාව. ඒ කියන්නේ මෙන්න මේ XY අග්‍රතර ප්‍රතිරෝධයක් නැති අවස්ථාව. XY අග්‍රතර ප්‍රතිරෝධයක් නැති අවස්ථාව කොහොමද අහනවා ලබා ගන්න? කොහොමද මේක ලබා ගන්න පුළුවන්? XY අග්‍ර ලුහුවත් කරනවා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ප්‍රතිරෝධයක් රහිත හොඳ සන්නායකයකින් සම්බන්ධ කරනවා කියලා. එහෙනම් දෙවෙනි කොටසට උත්තරේ වෙන්නේ මොකද්ද? ප්‍රායෝගිකව ලබා ගන්න පුළුවන් XY අග්‍ර කෙටියෙන් මේකට උත්තර දෙන්න ඕන. කෙටියෙන් උත්තර දෙන්න කොහොමද කරන්න වෙන්නේ? XY අග්‍ර ලුහුවත් කිරීම. පැහැදිලිනේ? ඒක කිව්ව ගමන් වැඩේ ඉවරයි. ඊට පස්සේ බලන්න ඒකෙම මේ කියනවා මිලියමීටරයේ සූචකයේ. එහෙම නැත්නම් කටුවේ අපි සූචකය කියලා කියන්නේ මීටරයේ කටුවට උත්ක්‍රමණයේ පිහිටීම අනුරූප කොටුව තුළ එහෙම නැත්නම් මෙන්න මේ දෙක රූපේ මෙන්න මේ කලින් රූපේ මෙන්න මේ අදාළ මේ R වලට අදාළ බිඳු වගය මේක දක්වන්නලු. මේක දක්වන්න කියලා කියන්නේ. එතකොට මේක කොතනද දක්වන්න වෙන්නේ? මේක දක්වන්න වෙන්නේ කොතනද මෙන්න මේ R සමානයි බිඳුවට අදාළගේ. එතකොට පූර්ණ පරිමාණ උත්ක්‍රමන අවස්ථාව. ගැලනෝමීටරයේ උපරිම ධාරාවක් ගමන් කරනවා. හැබැයි ප්‍රතිරෝධය මොකද්ද වෙන්නේ? බාහිර ප්‍රතිරෝධය බිඳ. එහෙනම් මෙන්න මේ කොටුවට තමයි ඕක දෙන්න වෙන්නේ. පැහැදිලිද? මෙන්න මේ කොටුවට. ඒ කියන්නේ මිලියමීටරයේ මිලි ඇම්පියර් එකක් ගලන අවස්ථාවේදී පූර්ණ පරිමාණ උත්ක්‍රමන අවස්ථාව මෙන්න මේ කොටුවට තුලට තමයි ඔන්න ඔය
R සමානයි බිඳුව අවස්ථාව දක්වන්න වෙන්නේ. හරි. ඊළඟ කොටස බලන්න. R සමාන එහෙනම් අර බිඳුව වගේ තමයි අපි දැක්වේ. B කොටස. පළවෙනි කොට R සමාන අනන්තයේ ඌ විට මිලිමීටරය හරහා ගලන ධාරාව කොච්චරද කියලා අහනවා. R සමාන අනන්තයයි කියලා කියන්නේ මොකක්ද? එතන R සමාන අනන්තයයි කියන්නේ මොකක්ද වෙන්නේ? මෙන්න මේ xy අග්‍ර විවෘත පරිපථව තියෙන. එහෙම නැත්නම් විසන්ධි වෙලා තියෙන අවස්ථාවේදී. ඒ කියන්නේ ප්‍රතිරෝධයක් නැති අවස්ථාව. ඒ අවස්ථාවේදී අහනවා මොකද දාන්නේ? පරිපථයේ ගලන ධාරාව. ධාරාව කොච්චරද? ධාරාවක් ගලනවද? ධාරාවක් ගලන්නේ නැහැ. ධාරාව එනම් බිඳුවයි. පැහැදිලිනේ? පරිපථයේ ගලන ධාරාව වෙන්නේ බිඳුවයි. ඒ කියන්නේ අග්‍ර දෙකක් විවෘත පරිපථ නැහැ. ඒ කියන්නේ විසන්ධි වෙලා තියෙනවා නම් පරිපථයේ ධාරාවක් ගලන්නේ නැහැ. ඒ අවස්ථාවේදී නම් අගය බිඳුවයි. එතකොට මේ සම්බන්ධතාවයේ ප්‍රතිරෝධය අනන්ත අවස්ථාවේදී ධාරාව බිඳුව නම් ප්‍රතිරෝධ අනන්ත අවස්ථාවටවත් දාලා අපි මේක සලකනු කරොත් කොතනද සලකනු කරන්න වෙන්නේ? මෙන්න මේ පළවෙනි කොටුවට අදාළව. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ කොටස බලන්න. ඒකත් අපිට කියනවා ඉහත ආර්හියගේ එනම් අනන්තය කියනගේ දෙවන රූපයේ අදාළ කොටුව තුල ලියන්න කියලා. හරි. දෙවෙනි කොටස. R සමාන අනන්ත අවස්ථාව ප්‍රායෝගිකව ලබා ගන්න කෙසේද කියලා අහනවා. ඒකත් මම දැන් උත්තරේ කියලා ඉවරයි නේද? මොකද කරන්න ඕන? පරිපථයේ විසන්ධි කියලා. ඒ කියන්නේ xy අග්‍ර අතරට R කියන ප්‍රතිරෝධය සම්බන්ධ කරලා නැති අවස්ථාව. ඒ කියන්නේ අග්‍ර දෙක විසන්ධි වෙලා තියෙන අවස්ථාව. මේ පරිපථයේ විසන්ධි වෙලා තියෙන අවස්ථාව කියලා ලිව්වනම් පිළිතුරට අපිට ලකුණු ලැබෙනවා. සම්පූර්ණ ලකුණු ලැබෙනවා. ඊට පස්සේ බලන්න අහන්නේ ප්‍රශ්න C කොටසේ R හි කුමන අගයන් සඳහා පහත සඳහන් උත්ක්‍රම මිලිමීටරය මගින් පෙන්눔 කරයිද? ඉතින්දී අපිට හොයන්න වෙනවා මෙන්න මේ C කොටසට අදාළව කුමන අගයන් සඳහා මෙන්න මේ අපිට දීලා තිබ්බනේ මෙන්න මේ අඩක් වෙන අවස්ථාවේදී සහ හතරෙන් එකක් වෙන අවස්ථාවේදී අගයන් මොනවද කියලා අහන්නේ. ඒතර ඒ අගයන් කොහොමද අපි හොයන්නේ? පූර්ණ පරිමාණ උත්ක්‍රමන අවස්ථාවේදී ප්‍රතිරෝධය කොච්චරද? බාහිර ප්‍රතිරෝධය බිඳුවයි. එතකොට දැන් මෙතෙන්දි පූර්ණ පරිමාණ උත්ක්‍රමන අවස්ථාවෙන් අඩක්. එතකොට කොහොමද අපිට ගන්න වෙන්නේ මෙන්න මේ කොච්චර ප්‍රතිරෝධයක්ද සම්බන්ධ කරන්න ඕනේ කියලා. ඒක ගන්න පුළුවන් අර ප්‍රකාශනයමයි. E සමානයි පරිපථයේ ගලන ධාරාව කලින් අවස්ථාවෙන් භාගයයි වතාවක් දැන් තියෙනවා S කියන ප්‍රතිරෝධය තියෙනවා. අර 25 කියන ප්‍රතිරෝධයක් තියෙනවා. දැන් අපි සම්බන්ධ කළ යුතු R කියන ප්‍රතිරෝධයක් තියෙනවා. හරිද? E වලගේ කීයද අපිට කලින් ගත්තේ? 10යි. I කියන එක කීයද දැන් එන්නේ? කලින් අපිට ආවේ මිලි ඇම්පියර් 1යි. කියන්නේ 10 ඍණ 3 බෙදීම 2. මෙතන S කියන එක S සහ 25 එකතුව 10යි. එතු කිරීම R. මෙතන කීයක් දෙන්නේ බලන්න. මෙතනින් එනවා R වලට. එතන දෙකෙන් වැඩි කරාම 20යි 20ට 10යි 3යි කියන්නේ 20000යි. 20000න් 10000 ගියාම R සඳහා ගිය 10000ක් එනවා. නැත්නම් 10යි කිලෝ මගයක් එනවා. ඒ 10 කිලෝ මගය මෙන්න මේ රූප සටහනේ කොතනද දක්වන්න වෙන්නේ? හරියටම අඩක් තියෙන අවස්ථාවේදී. ඒ කියන්නේ මෙන්න මේ කොටුව තුල තමයි 10 යෝම් කියන එක දක්වන්න වෙන්නේ. හරිද? ඒ වගේ මෙතන 4 එකක් නම් ඒක ගණනය කරන්නේ කොහොමද? ඒක ගණනය කරන්න පුළුවන් මෙන්න මේ අපි කලින් දැන් හදපු සමීකරණ I බෙදීම දෙකනේ ගත්තේ. I කියන එකෙන් 4 එකක් ගත්තාම අපිට පුළුවන් ගණනය කරන්න. එතකොට අගේ එනවා මෙතන 4ෙන් බෙදුවා කියන්නේ 40යි. 40ට කියන 10යි 3යි කියන්නේ 40000යි. 40000න් 10000 කඩුනහම R සඳහා ප්‍රකාශන එනවා 30000ක්. 30000 යොමන ඒ 30000ට අදාළව ලකුණු කරන්න වෙන්නේ මෙන්න මේ 4ෙන් 1යි කියන ස්ථානයේදී. මෙන්න මේ 4ෙන් 1යි අපි ගත්ත කොටුව තුල තමයි 30000 යොම් කියන එක ලැබෙන්නේ. හරි. එතකොට ඒ කොටස් වලට අදාළව අපිට ඒව ලකුණු කරන්න කියලා තියෙනවා. පරිමාණ උත්ක්‍රමණයේ හරි අඩක්. ඒ වගේම කියනවා පරිමාණ උත්ක්‍රමණයෙන් 4න් පංගුවක්. ඔන්න මේ දෙක මාක් කරන්න වෙනවා මෙන්න මේ දීලා තියෙන රූපේ. ඊට ආර්ය අගයන් ද දෙක රූපේ අදාළ කොට තුල ලියන්න. දැන් එතකොට අපි මේ කොටස තමයි දැන් මේ කළේ. අත් කොටසක් තියෙනවා. ඊට එක රූපේ පෙන්වා ඇති මිලිමීටරයේ සහිත පරිපථ කොටස මිලිමීටර මුහුණතේ සලකනු කර ඇති අනිකුත් අගයන් සඳහාද ක්‍රමාංකනය කරගත්තේ නම් මෙම ඇටවුම නොදන්නා ප්‍රතිරෝධයක් මැන ගැනීම සඳහා භාවිතා කළ හැක. නොදන්නා ප්‍රතිරෝධයේ x සහ y අග්‍ර අතරට සම්බන්ධ කර ප්‍රතිරෝධයේ අගය
ක්‍රමාංකණය කළ පරිමාණයෙන් කියවිය හැක කියලා දෙනවා. මෙම ඇටුම සඳහා සුදුසු සම්මත නමක් යෝජනා කරන්න. මොකක්ද මේ අපි හදාගත්තේ? අපි මේක තමයි මේ අපි ඕම් මීටරය හදාගන්න එකේ මේ ක්‍රමේ තමයි මේ පැහැදිලි කරේ. බලන්න ඕම් මීටරය හදාගන්න. එහෙනම් මෙතෙන්දී සම්මත නම වෙන්නේ මොකද්ද? මේ ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ ඕම් මීටරය. අපි මෙතෙන්දී පිළිතුර අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්නේ ඕම් මීටරේ විතරමයි. වෙන පිළිතුරු තියෙනවා නම් ඒව පිළිගන්න බෑ. මේ අපි ඇත්තටම මේ කතා කළේ ඕම් මීටරයක් කොහොමද සකස් කරගන්නේ කියලා ගැලනෝමීටරයක් භාවිතා කරලා. ඒ කියන්නේ මේ ක්‍රමයට වෙන මුකුත් සකස් කරගන්නේ නැහැ. මේ සකස් කරන්නේ ඕම් මීටරයක. හින්දා මෙතෙන්ට අපි බලාපොරොත්තු වෙන පිළිතුර වෙන්නේ අනිවාර්යෙන්ම ඕම් මීටරය කියන එක විතරමයි. බලන්න ඊළඟ කොටස. මේ දෙවෙනි කොටස මොකක්ද අහන්නේ? මේ දෙවෙනි කොටසෙන් මොකක්ද අහන්නේ? මිලිමීටරයේ පරිමාණය රේඛීයද රේඛීය නොවේද කියලා. ඒ වගේම අහන ප්‍රතිරෝධය මැනීම සඳහා ක්‍රමාංකණය කළ පරිමාණය රේඛීයද රේඛීය නොවේද කියලා. මිලිමීටරයේ පරිමාණය රේඛීයද? ඔව්. මොකක්ද උනේ? බිඳුවේදී බිඳුවයි. ඒ කියන්නේ උපරිම උත්ක්‍රමණයක් දක්වන අවස්ථාවේදී උපරිම උත්ක්‍රමණයක් තිබුණා. ඒ කියන්නේ මිලි ඇම්පියර් එකක් කියන්නේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණ අවස්ථාවේදී උපරිම උත්ක්‍රමණය බිඳුවේදී බිඳුවයි. ඊට පස්සේ මිලි ඇම්පියර් භාගයක් වෙන අවස්ථාවේදී අර්ධයක් වෙනවා. ඒ කියන්නේ මිලිමීටරයේ පරිමාණය රේඛීයයි. ප්‍රතිරෝධය මැනීම සඳහා ක්‍රමාංකණය කළ පරිමාණය රේඛීය වුණාද? දැන් අපි ගත්තා මේ කලින් රූප රාමු වල මෙතන මේ බිඳුවේ ඉඳලා බලන්න මේක ක්‍රමයෙන් රේඛීයව තමයි වැඩි වෙන්නේ මේක. 0.51 මිලිමීටරයක් නේ. නමුත් දැන් මේ පැත්තේදී වෙනස් වෙන්නේ කොහොමද? මෙතන තමයි බිඳුව. ඕම් මීටරය සලකුව මෙතන එන්නේ 10යි. මෙතන එන්නේ 30000යි. මෙතන එන්නේ අනන්තයයි. දැන් මේක රේඛීය වුණා නම් අපිට කතා කරන්නේ මෙතන අනන්තය නම් මෙතන අනන්තයයි මෙතන බිඳුවයි මෙතන එහෙනම් එන්න ඕන අනන්තය බෙදීම දෙකක්. එහෙම අගයක් අපි කතා කරන්නේ නැහැ. ඒකින්ද මේ හදාගත්ත එක රේඛීය නෑ. මිලිමීටරයේ පරිමාණය නම් රේඛීය වෙනවා. පැහැදිලිනේ? ඊට පස්සේ R ප්‍රතිරෝධය I ධාරා සමග විචලන වීම දැක්වීම සඳහා අපිට ප්‍රස්ථාරයක් අඳින්න කියලා තියෙනවා. මෙන්න මේ R සහ R වෙනස් වෙන්නේ කොහොමද කියන එක අපිට දක්වන්න වෙනවා. I කියන ධාරාවත් එක්ක I වෙනස් වීම අනුව I වැඩි වෙන්න මොකද්ද වෙලා තියෙන්නේ? මොකක්ද උනේ? බිඳුව ඉඳලා I බිඳුව නම් R කියන එක මොකද වෙන්නේ? අනන්තයි. I බිඳුව නම් R කියන එක අනන්ත අගයක්. I වලට උපරිම අගයක් තියෙන අවස්ථාවේදී I කියන්නේ අපි මිලිඇම්පියර් එකක් අවස්ථාවේදී R සඳහා අගය බිඳුව. එහෙනම් අපිට මේක දක්වන්න වෙන්නේ ප්‍රස්ථාරය. අනිත් එක මේක රේඛීය සම්බන්ධතාවයකුත් නැහැ. ක්‍රමයෙන් අඩුවීමක් තමයි එන්නේ. මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් තමයි දක්වන්න වෙන්නේ. මෙන්න මේ නිශ්චිත අගයකදී R වල අගය I සඳහා නිශ්චිත අගයක් තුලදී R වල අගය බිඳුවක් එනවා. එහෙනම් අපිට ලැබෙන ප්‍රස්ථාරය වෙන්නේ මොකද්ද? R එකයි වෙනස් වීම වක්‍ර ප්‍රස්ථාරයක් එනවා. I අක්ෂය කැපෙන පරිදි. හරි. එතකොට මෙන්න බලන්න දැන් ওই 2002 අවුරුද්දේ බහුවර්ණ ප්‍රශ්නය අපිට ලැබිච්ච ව්‍යුහගත ප්‍රශ්නය සඳහා ධාරා විද්‍යුතයේ කොටසෙන් ලැබිච්ච ප්‍රශ්නය. දැන් පැහැදිලිනේ. අපි බලමු දැන් ඒ වගේම මෙන්න මේ 2002 අවුරුද්දෙම මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා රචනා ප්‍රශ්නයක්. රචනා ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ රචනා ප්‍රශ්නය වෙන්නේ පස්වෙනි ප්‍රශ්නය සඳහා A සහ B කියලා කොටස් දෙකක් තියෙනවා. ධාරා විද්‍යුතයේ ඒකකයට අදාළව ලැබෙන්නේ A කොටස. ඒ වගේම ඉලෙක්ට්‍රොනික විද්‍යාව සම්බන්ධ වෙන්නේ B කොටස. එහෙනම් බලන්න ප්‍රශ්න කියවන්න. මොකක්ද ලැබිලා තියෙන ප්‍රශ්නේ? පාත දී ඇති පරිපතේ E නෝඩ් සම්මත කෝෂයට 1 වෝල්ට් විද්‍යුත් ගාම බලයක් ඇත. අනිත් කෝෂයේ නොදන්නා E විද්‍යුත් ගාම බලයක් සහ R අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඇත. Q යනු ප්‍රතිරෝධ පෙට්ටියකි. S යනු වෙනස් ප්‍රතිරෝධයක් වන අතර G යනු මැද බිඳු ගැලනෝමීටරයකි. බලන්න අපේ මොකද්ද අහන්නේ කියලා. බලන්න පරිපතේ දිහා හොඳට E නෝඩ් කියලා සම්මත කෝෂයක් තියෙනවා. E සහ R කියලා නොදන්න ප්‍රතිරෝධ දෙකක් තියෙනවා. ඒතර මේ අවස්ථාවේදී අපි බලමු කොහොමද මෙන්න මේ අහන ප්‍රශ්නේ. දැන් P නම් ප්‍රතිරෝධ පෙට්ටියක් X සහ Y අතර සම්බන්ධ කරනු ලැබේ. X සහ Y කියන්නේ කොතනද?
xy කියන අග්‍ර දෙක බලාගන්න. xy අග්‍ර අතරට p කියලා ප්‍රතිරෝධ පෙට්ටිය සම්බන්ධ කරනවා. p යගේ 20 යෝමි විට ගැලනෝමීටර උත්ක්‍රමණය ශුන්‍ය වනුයේ ශුන්‍ය වන p ටීම් දෙකක් ගැන අපිට කතා කරනවා. බලන්න. q සමානයි 17 දී සහ q සමානයි 35 දී මෙන්න මේ මොකද වෙන්නේ? ගැලනෝමීටර උත්ක්‍රමණය ශුන්‍ය වෙනවා. බලමු අපි කොහොමද එතකොට මෙන්න මේ යන්න හදන්නේ කියලා. අහන්නේ කෝෂයේ විද්‍යුත් ගාමක බලය E සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය. අපිට පුළුවන් මෙන්න මේ පරිපතේට මේක තමයි පරිපතය. මේ පරිපතේට කර්චොෆ්ගේ නියම තුනෙන් සම්බන්ධ කරන්න. ඒතර බලන්න මේ xy අග්‍ර අතරට අපි p කියන ප්‍රතිරෝධය සම්බන්ධ කළාට පස්සේ අපිට පුළුවන් කර්චොෆ්ගේ නියමය ඇසුරින් ඒ කියන්නේ ගැලනෝමීටර උත්ක්‍රමණය ශුන්‍ය වෙන අවස්ථාවේදී ගැලනෝමීටර උත්ක්‍රමණය ශුන්‍ය වෙන අවස්ථාවේදී පහළ පරිපතේ ධාරාවක් ගමන් කරයිද? ඒතර පහළ පරිපතේ ධාරාවක් ගමන් කරනවා ඉහළ පරිපතේ ධාරාව ගමන් කරේ ධාරා දෙක සමාන වෙනවා. ඒතර අපිට ගන්න පුළුවන් ප්‍රකාශනයක් ඉහළ කොටසට සම්බන්ධ කළාම E කියන එක අපි දන්නේ නැහැ අගය. E කියන එක සමානයි පරිපතේ ගලන ධාරාව I කියලා ගන්න උඩ පරිපතේ I වතාවක් අභ්‍යන්තර ප්‍රතිරෝධය කීයද? R. නොදන්න ප්‍රතිරෝධය අගය කීයද? xy අග්‍ර අතර තියෙන එක p. අතන තව තියෙන එක q කියලා එකක්. බලන්න. ඔන්න ওই විදිහෙන් අපිට එකක් ගන්න පුළුවන්, එක ප්‍රකාශනයක් ගන්න පුළුවන්. ඊට පස්සේ පහළ පරිපතයට යෙදුවාම ඒකේ ධාරාව සමාන නිසා එතෙන්දී අග්‍ර අතර කෝෂයේ විද්‍යුත් ගාම බල E නෝට් සමාන වෙන්න ඕනේ. I වතාවක් එතෙන්දිත් එනවා. එතෙන්දී එන්නේ මොකද්ද? ඒ පරිපතේ ධාරාව ගලන්නේ නැති නිසා ඒ කියන්නේ කෝෂයේ අග්‍ර අතර විභවාන්තරයේම සමාන වෙනවා වෙන xy අග්‍ර අතර විභවාන්තරය. I වතාවක් p වලට. මේ සම්තුලන අවස්ථාවේ මෙතනදි ගන්න පුළුවන් E නෝට් සමානයි xy අග්‍ර අතර විභවාන්තරය. එතකොට එන්නේ xy අග්‍ර අතර විභවාන්තරය දැන් අපි ගත්තොත් පරිපතේ ගලන ධාරාව I නම් I වැඩි කිරීම p නේ ඒක සමාන වෙන පහළ පරිපතේ විභවාන්තරයට. අතන මේ දීලා තියෙන්නේ විභවමාන පරිපතයක කොටසක්ම තමයි. එක් පැත්තකින් බලද්දි. දැන් මෙතෙන් අර විභවමාන කම්බිය කියන එක තමයි මෙන්න මේ p කියලා ප්‍රතිරෝධ පෙට්ටියක් විදිහට දීලා තියෙන්නේ. වෙනත් ආදේශය. දැන් මෙන්න මේ ප්‍රකාශන දෙක ඇසුරින් අපිට පුළුවන් මේ දෙක බෙදුවම බලන්න මේ පළවෙනි ප්‍රකාශනයේ දෙවෙනි ප්‍රකාශනයේ බෙදුවොත් අපිට ලැබෙනවා E බෙදීම E නෝට් සමාන වෙනවා. I කියන එක මොකක්ද වෙන්නේ? කැපිලා යනවා. R ධන P ධන Q එදීම p කියලා එක ප්‍රකාශනයක් ලැබෙනවා. එතකොට මේකට අගයන් ආදේශ කරගන්න පුළුවන්. E කියන එක අපි දන්නේ නැහැ. E නෝට් කියන එක අගය දීලා තිනවා. කීයද E නෝට් වල අගය? E නෝට් වල අගය වෙන්නේ 1යි. E නෝට් වල අගය 1යි. E බෙදීම 1 සමානයි R කීයද? R අභ්‍යන්තර ප්‍රතිරෝධය R කියන එක දන්නේ නැහැ. P කීයද? 20යි. Q 17යි. බෙදීම p කියන එක 20යිනේ. ඔන්න අපි එක ප්‍රකාශනයක්. ඒ වගේම අපිට ගන්න පුළුවන් අවස්ථා දෙකක් දීලා තියෙනවනේ. ඇයි? බලන්න q සමානයි 17 වුණාම p සමානයි 20යි. p සමානයි 20 දී q සමානයි 17. p සමානයි 40 දී q සමානයි 35. ඒ අවස්ථාවටත් ගන්න පුළුවන්. එතකොට එතෙන්දී වෙන්නේ ඊම තමයි. E නෝට් කියන්නේ 1යි R දන්නේ නැහැ. මෙතෙන්දී 40 එකතු කිරීම 35 බෙදීම කීයද? 40. ඔන්න මේ දෙක සුළු කිරීමෙන් ඔන්න ප්‍රකාශන දෙක සුළු කිරීමෙන් අපිට පුළුවන් ලබා ගන්න E සහ බලන්න අපිට මෙතනින් ලැබෙන සමගාමී සමීකරණ දෙකක්. මේ දෙක විසඳගත්තම අපිට පුළුවන් ලබා ගන්න E සහ R. ඒ කියන්නේ කෝෂයේ විද්‍යුත් ගාමක බලය සහ R අභ්‍යන්තර ප්‍රතිරෝධයේ අගය කියන එක හොයාගන්න පුළුවන්. මෙතෙන්දී පිළිතුර අපිට ලැබෙනවා. E සඳහා අගය 1.9 ගණනය කරලා බලන්න. R සඳහා 1 ඕම් කියලා ප්‍රතිරෝධයක්. එහෙනම් අපිට දීලා තියෙන පළවෙනි කොටස තමයි ඔය අපි ඔය විදිහට කළේ. ඊට පස්සේ බලන්න. දෙවෙනි ප්‍රශ්නේ අහනවා. දැන් P ප්‍රතිරෝධ පෙට්ටිය වෙනකොට හරස්කඩ වර්ගඵලය 3 වැඩි කිරීම 10.7ක් වර්ග මීටර වෙන දිග සෙන්ටිමීටර් 10ක් වූ නික්‍රෝම් කම්බියක දෙකලවර x සහ y අග්‍ර අතර සම්බන්ධ කරනු ලැබේ. දැන් අර ප්‍රතිරෝධ පෙට්ටිය අයින් කරලා මෙතෙන්ට සම්බන්ධ කරනවා මොකද්ද? නික්‍රෝම් කම්බියක්. මේකේ
දිග සෙන්ටිමීටර් 10ක් කියලා කියනවා. වර්ගඵලය හරස්කඩ වර්ගඵලය 3 වලට ගිහින් 10 ඍණ 7. මෙහිදී Q වලගේ මේ අවස්ථාවේදී Q වලගේ වෙන්නේ කීයද? 53ක් කියලා කියනවා. එතකොට දැන් අපෙන් අහන්නේ මෙන්න මේ නික්‍රෝම් කම්බිය ප්‍රතිරෝධකතාවය අහනවා. ඒ වගේම නික්‍රෝම් කම්බිය හරහා ගලන ධාරාව අහනවා. එතකොට දැන් මෙතෙන්දී අර කලින් ප්‍රකාශනය මත E බෙදීම E නෝට් සමානයි R ධන P ධන Q බෙදීම P. ප්‍රකාශනයක් ගත්තනේ. ඕකටම දැන් අපි E කියන එක දන්නවා E නෝට් දන්නවා. දැන් මේ අවස්ථාවේදී Q කියන එක දීලා තියෙනවා. ඇත්තටම මෙතෙන්දී මේ හොයන්න ඕනේ මේ අවස්ථාවේදී P කියන අගේ E කියන්නේ කීයද මෙතෙන්දී අපි හොයාගත්ත 1.9යි මේක E නෝට් කියන්නේ 1යි R කියන්නේ 1යි ඕම් වෙනවා P කියන එක අපි දන්නේ නැහැ. Q කියන එක දීලා තියෙනවා අපිට අගේ 53යි. P කියන එක හොයන්න ඕනේ. මේක සුළු කරලා ගත්තාම අපිට ලැබෙනවා R සඳහා ප්‍රකාශනය P සඳහා ගේනවා 60යි ඕම් කියලා. ගණනය කරලා බලන්න. බලන්න P කියන එක සඳහා අගේ 60ක්. අපෙන් අහන්නේ P නෙමෙයි. P වල අගේ ප්‍රතිරෝධයගේ නෙමෙයි. ප්‍රතිරෝධකතාවය. කොහොමද ප්‍රතිරෝධකතාවය වන්නේ? මේක කම්බියේ දිග දීලා තියෙනවා. හරස්කඩ වර්ගඵල දීලා තියෙනවා. අපිට පුළුවන් ප්‍රකාශනයක් තියෙනවා R සමානයි මොකද්ද? ρ L බෙදීම A කියලා ප්‍රකාශනයක් තියෙනවා. ඒකට ආදේශ කරලා R සමානයි ρ L බෙදීම A. මෙතෙන්දී ρ කියන එක හොයන්න පුළුවන් R A යට L සමානයි ρ වලින් අපිට ρ කියන එක හොයාගන්න පුළුවන්. බලන්න R කියන එක දැන් දන්නවා. A කියන එක දන්නවා දීලා තියෙනවා. L කියන එක දීලා තියෙනවා. එහෙනම් ρ කියන එක හොයාගන්න පුළුවන් නගයන් ආදේශ කරලා. ඊට පස්සේ යනවා කම්බිය හරහා ගලන ධාරාවද හොයන්න. දැන් අපිට පුළුවන් අර කලින් ප්‍රකාශනෙම E සමානයි I වතාවක් R ධන P ධන Q කියලා ගුණිතයක් ආවනේ. අන්නේ ප්‍රකාශනයේට R දන්නවා P දන්නවා Q දන්නවා සිම්පල් R දන්නවා ආදේශ කරාම I කියන එක හොයාගන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ බලන්න තුන්වෙනි කොටස S ප්‍රතිරෝධයක් තිබීමේ අවශ්‍යතාවය මොකක්ද කියලා අහනවා. මෙන්න මේ S කියන ප්‍රතිරෝධය තිබීමේ අවශ්‍යතාවය මොකක්ද? S කියන ප්‍රතිරෝධය කියන්නේ කොතන තියෙන එකද මේ? මෙන්න මේ S කියලා ප්‍රතිරෝධයක් තියෙන යට. ඇත්තට මේක අපි විභවමාන පරිපතේ නම් මෙන්න මේ S කියලා ප්‍රතිරෝධය භාවිතා කරේ මොකටද? S කියන ප්‍රතිරෝධය භාවිතා කරේ ගැල්නෝමීටරය ආරක්ෂාවට. එහෙම කියන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ සම්මත කෝෂයේ ආරක්ෂාවට. ওই දෙකෙන් වෙන වෙනම ලිව්වත් උත්තරයට ලකුණු හම්බ වෙනවා. එහෙම නැත්නම් දෙකෙන් එකක් පමණක් ලිව්වත් ප්‍රමාණවත්. ඒ වගේම අහනවා ඊළඟ ප්‍රශ්නේ ඊළඟ කොටස ඒ සඳහා භාවිතා කරන ලබන උපකරණය කුමක්ද? සන්තුලන අවස්ථාව ලබා ගැනීමට භාවිතා කරන්නේ කෙසේද කියලා අහනවා. මෙන්න මේ පරිපත කොටස මතකද කියලා බලන්න. අපි ඔන්න මේ පරිපත කොටස භාවිතා කරපු හැටි අපි කතා කළා විභවමාන කොටසේදී. එතෙන්දී කතා කරේ කොහොමද? මෙන්න මේ ගැල්වනෝමීටරය ආරක්ෂාවට තමයි මෙන්න මේ අර S කියන ප්‍රතිරෝධයත් එක්ක යොදාගන්නේ. මේ S කියන ප්‍රතිරෝධය විශාල ප්‍රතිරෝධයක්. ඒතර ගැල්වනෝමීටරය ආරක්ෂාවට යොදන්නේ. ඒතර මේක යොදාගත්තාම අපිට පුළුවන් මුලින් කරන්නේ ස්විචේ විවෘත කරලා වැඩි ධාරාවක් ගලන්න නොදී ගැල්වනෝමීටරය ආරක්ෂා කරගන්න. ඒ කියන්නේ සන්තුලන අවස්ථාවට ආසන්න අවස්ථාව ලබා ගන්න. ඊට පස්සේ ස්විචේ වහලා නිවැරදි සන්තුලන අවස්ථාව ලබා ගන්නවා. ඒ විදිහට තමයි මෙන්න මේ S කියන ප්‍රතිරෝධ කොටස භාවිතා කරන්නේ. එතකොට අපි දැන් මේ වෙනකොට අපි කතා කරා දැන් මේ ප්‍රශ්නේ එතනින් නිමවටපත් වෙනවා. එතකොට දැන් අපි බහුවර්ණ ප්‍රශ්න කිහිපයක් කතා කළා. ඒ වගේම ව්‍යුහගත ප්‍රශ්නයකට කොහොමද පිළිතුරු ලියන්නේ කියන එක කතා කරා. ඒ වගේම දැන් මෙන්න මේ රචනා ප්‍රශ්නිකුත් කතා කළා. ඒත් සමග අපිට දැන් ලැබිලා තියෙන කාල වේලාව අවසන් වෙනවා. අපි බලමු තවත් මේ වගේ දවසක අලුත් කොටසකින් ඔයගොල්ලොත් එක්ක මේ වගේ පාඩමක් ගැන කතා කරන්න. අපිට මේ ලැබිලා තියෙන කාල වේලාව ඉතාමත් සීමිතයි. ඉතින් මේ වගේ වෙලාවකදී කතා කරන්න පුළුවන් ඉතාමත් කුඩා කොටසක් පමණයි. ඉතින් අපි මේ දේ කළා. ඉතින් මේ අපි කළ දෙයින් යමක් ඉගෙන ගන්න මේ ඔයගොල්ලෝට මේ දේ උපකාරී කරගෙන තව තවත් අභ්‍යාසවල යෙදෙන්න. එතකොට පුළුවන් මේ සම්බන්ධව තියෙන දැනුම වර්ධනය කරගන්න. ඒ කරලා ඔයගොල්ලෝ හොඳට විභාගය කරලා හොඳ ප්‍රතිඵල ලබා ගන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම ස්තුතියි. ඒ වගේම අයබෝවන්.